අපි අහනවා ප්ලාස්මා යූරියා ලෙවල් එක අඩු වෙන්න හේතු වෙන සින්තසිස් එක අඩු වෙන්නේ කොහොමද කියලා. liver disease එකක් ගත්තම ඒකෙදි liver function impairment එකක් වෙනවා. ඒකින්ද යූරියා cycle එකේ impairment එකක් වෙනවා. අපිට යූරියා cycle එක හරියට වෙන්නේ නැති හින්දා යූරියා හැදෙන එක යූරියා සින්තසිස් එක අඩු වෙනවා. ඒකින්ද ප්ලාස්මා යූරියා ලෙවල් එක අඩු වෙනවා. ඒ වගේම කිඩ්නි එකේ GFR වැඩි වෙන අවස්ථාවලදී එලිමිනේෂන් එක වැඩි වෙන නිසා ප්ලාස්මා යූරියා ලෙවල් එක අඩු වෙනවා. ඊට පස්සේ හයිපර් ඇමෝනීමියා බ්ලඩ් ඇමෝනියා ලෙවල් එක නෝමල් ලෙවල් එකට වඩා වැඩි වුණාම අපි කියනවා හයිපර් ඇමෝනීමියා කියලා. ඒ ක්ලිනිකල් ෆීචර්ස් තියෙනවා tremors, slurring of speech, blurring of vision, irritability, vomiting. සමහරවිට high concentration එක cause එකක් වෙන්න පුළුවන්, coma එක හරි නැත්නම් death එක වුණත් වෙන්න පුළුවන්. ඊපස්සේ hyperammonemia mainly two types. එකක් තමයි hereditary නැත්නම් primary hyperammonemia, අනිත් එක acquired නැත්නම් secondary hyperammonemia. primary hyperammonemia නැත්නම් hereditary hyperammonemia ගත්තම මේකෙදි වෙන්නේ genetic deficiency එකක් තියෙනවා යූරියා cycle එකේ enzyme වල. එතකොට enzyme වල deficiency එකක් වෙනවා යූරියා cycle එකේ. මේක genetically වෙන්නේ. මේක මේ present වෙන්නේ neonatal period එකේ හරි නැත්නම් infancy එකේදී හරි නැත්නම් during childhood උනත් present වෙන්න පුළුවන්. ඊපස්සේ acquired hyperammonemia ගත්තම මේක secondary එකක්. ඒක adults ලගේ උනත් වෙන්න පුළුවන් එකක්. මේකෙදි මුලින්ම වෙන්නේ liver එකේ cirrhosis එනවා. cirrhosis එකකින්ද cirrhosis එක එනවා. මේක ගොඩක් වෙලාවට cirrhosis එන්නේ chronic alcoholism, hepatitis or biliary obstruction හින්දා. cirrhosis එකකින්ද අර fibrous tissue formation එක increase වෙන හින්දා ඒකේ portal blood pressure එක portal circulation එකේ pressure එක වැඩි වෙනවා. ඒක portal hypertension එක වෙනවා. ඒකින්ද මේ portal blood shunt එකක් හදනවා systemic circulation එකට liver එක bypass කරලා. portal systemic circulation කියන්නේ portal systemic anastomosis තියෙනවනේ, ඒව open වෙලා shunt එකක් නිපදවනවා. ඒකෙදි liver එක හරහා portal blood යන්නේ නැති හින්දා ammonia detoxification එක impair වෙනවා. එතකොට ammonia blood වල එකතු වෙනවා. ඊට පස්සේ අපි බලමු ammonia toxicity එකේ mechanism එක මොකක්ද කියලා. ඉස්සෙල්ලා කිව්වා වගේ අපි oxidative deamination එකේදී alpha Kg NADPH එකතු වෙලා ammoniaත් එක්ක එකතු වෙලා glutamate NADP හදනවනේ. LDH hormone LDH enzyme එකේ දායකත්වය. ඒකෙදි ammonia level එක වැඩි වෙනකොට මොකද වෙන්නේ? blood වල ammonia level එක වැඩි වෙනවා, hyperammonemia. ඒකෙදි ammonia වලට blood brain barrier එක cross කරන්න පුළුවන් lipid soluble හින්දා. ඊට පස්සේ brain එකට ගිහිල්ලා equilibrium turn to right side. මේ equilibrium එක right side එකට යනවා. ඒ කියන්නේ brain එකේ ammonia නැත්නම් CNS එකේ ammonia accumulate වෙනකොට reaction එක right side එකට යනවා. එතකොට ප්‍රතික්‍රියක වැය වෙන හින්දා alpha Kg level එක අඩු වෙනවා brain එකේ. එතකොට ඒ වගේම alpha Kg brain එකේ essential intermediate එකක් TCA cycle එකේ. ඒකින්ද cellular oxidation එකයි ATP production එකයි අඩු වෙනවා.
බ්‍රේන් එක. ඊට පස්සේ ඒ වගේම බ්‍රේන් එක ගත්තම බ්‍රේන් එක ඩිපෙන්ඩ් වෙනවා TCA සයිකල් එක මත හයි එනර්ජි ප්‍රොඩක්ෂන් එකක් ලබා ගන්න. විශේෂයෙන් බ්‍රේන් එකේ ගොඩක් වෙලාවට ග්ලූකෝස් නේ යූස් කරන්නේ. ඒකින්ද ඒවට ඇමයිනෝ ඇසිඩ් ලිපිඩ්ස් යූස් කරන්න බෑ. ඒකින්ද TCA සයිකල් එකකින් ඉම්පෙයාර් වුණොත් ඒගොල්ලන්ගේ ATP ප්‍රොඩක්ෂන් එක ගොඩක්ම අඩු වෙනවා. එතකොට ටොක්සික් සිම්ප්ටම්ස් CNS එකේ මතුවෙනවා. ඔය එක මෙකැනිසම් එකක්. අනිත් මෙකැනිසම් එක ගත්තම ඇමෝනියා ලෙවල් එක බ්ලඩ් වල වැඩි වෙනකොට ඒක ඩීටොක්සිෆයි කරනවා ඇමෝනියා by astrocytes. astrocytes වලින් එතකොට synthesis and metabolism of glutamine වැඩි වෙනවා. මේ glutamine එතකොට astrocyte වල accumulate වුණාම astrocyte selling and dysfunction එක සිද්ධ වෙනවා. මේක නිසා astrocyte වල ATP depletion එකක් ඇති වෙනවා. ඒකෙදි cellular oxidation and ATP production අඩු වෙනවා. ඒකට අර ඉස්සෙල්ලා කිව්වා වගේ brain එක TCA cycle එක මත depend වෙනවනේ energy production එකට. ඒකින්ද ammonia toxicity CNS එකට බලපානවා. ඊට අපි බලමු biochemical base for the treatment of urea cycle enzyme deficiency. මුලින්ම අපි කතා කරනවා protein intake එක limit කරන විදිහ. කරන්නේ ඇයි කියලා. Mainstay of treatment of the disorder is protein restrict. Diet එකේ protein restrict කරන්න ඕනේ. සීමා කරන්න ඕනේ. Protein is the source of nitrogen in the diet. protein තමයි nitrogen source එක. ප්‍රභවය diet එකෙන් ලැබෙන. ඒ limiting protein will limit the amount of nitrogen waste. protein intake එක අඩු කරපුවම nitrogen වයිස්ටාරිය නැත්නම් යූරියා වගේ හැදෙන එකත් අඩු වෙනවා. ammonia හැදෙන එකත් අඩු වෙනවා. reduce the stress on urea cycle. stress එක වැඩි වෙන අවස්ථාවලදී අපි කියවනේ catabolism එක වැඩි වෙනවා කියලා. එතකොට protein breakdown එක වැඩි වෙලා amino acid pool එක වැඩි වෙනවානේ. එතකොට ammonia හැදෙන්නත් පුළුවන් වැඩිපුර. ඒකින්ද stress එක අඩු වෙන්න ඕන. treatment එකක් විදිහට ගත්තාම stress එක අඩුව තියාගන්න ඕනේ. වගේම avoid fasting is important to this disorders. fasting කියනත් avoid දෙන්න ඕනේ පුළුවන් තරම්. administration of benzoate and phenyl acetate. Alternative routes for deposition of waste nitrogen. Okay. මේකේ reaction දෙක මතක තියාගන්න. sodium benzoate එක glycine වගේ amino acid එක benzyl glycine benzoate glycine හැදෙනවා. ඊට පස්සේ මෙතන අනිත් එක phenyl acetate වලින් phenyl acetyl CoA හැදෙනවා. glutamine අර මේ සංයෝගය හැදෙනවා. replace intermediates missing in the urea cycle. arginine විශේෂයෙන් supply කරන්න ඕනේ missing වෙලා නම්. use the neomycin in severe liver disease. Neomycin is aminoglycoside antibiotic not absorbed in the gut. Irreversibly bind with 30S subunit. Misreading of code and synthesis nonsense codons. use the lactulose. lactulose use කරද්දී lactulose වලින් මොකද්ද වෙන්නේ කියලා අපි බලමු. lactulose කියන්නේ synthetic disaccharide එකක්. ඒ කියන්නේ කෘත්‍රිමව හදපු disaccharide එකක්. ඊපස්සේ lactulose අපි orally administrate කරපුවාම ඒක stomach එකදී අපි stomach එකේ acidity එකට මුකුත් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒක resistant හින්දා එළිම intestine එකට යනවා gut එකට. ඒකෙදි
මේක ගට් බැක්ටීරියාවන්ගේ ඇක්ෂන් එකකින් ලැක්ටික් ඇසිඩ් සහ ඇසිටික් ඇසිඩ් හැදෙනවා. ඊට පස්සේ මේවා ඔස්මොටිකලි ඇක්ටිව් පාටිකල්ස්. ඒකින්ද ගට් එකේ නැත්නම් කෝලොන් එකේ වෝටර් රිටෙන්ෂන් වෙනවා. ඒක වෝටර් රිඇබ්සෝප්ෂන් එක අඩු වෙනවා. වෝටර් ඇබ්සෝප්ෂන් එක වැඩි වෙනවා. වෝටර් රිටෙන්ෂන් එක වැඩි වෙනවා ගට් එකේ. එතකොට ස්ටූල් ස්ටැටිස්ටික්ස් එක අඩු වෙනවා. බල්කි ස්ටූල්ස් හැදෙනවා. ගට් බැක්ටීරියා රිමූව් වෙනවා. ස්ටූල් එකේ බල්කි ගතිය වැඩි වෙන හින්දා බැක්ටීරියා ඔක්කොම රිමූව් කරන්න උදව් වෙනවා. මේ විශේෂයෙන් ඇමෝනියා නිපදවන බැක්ටීරියා. ලැක්ටික් ඇන්ඩ් ඇසිටික් ඇසිඩ් ඒ වගේම ගට් එකේ pH එක අඩු කරන්න දායක වෙනවා. ඒවා ඇසිඩික් සොලියුෂන්ස් ඉන්නේ. මේකින්ද pH එක අඩු වුණාම බැක්ටීරියාවන්ගේ ප්‍රශස්ත pH එකේ ඔප්ටිමම් pH එකට වඩා වෙනස් වෙන හින්දා බැක්ටීරියාව ඩිස්ට්‍රොයි වෙනවා. ඇමෝනියා හයිඩ්‍රජන් එක්ක ඉක්විලිබ්‍රියම් එකක් තියෙනෝනේ ඇමෝනියම් හදන්න. ඉතින් මේකෙදි pH එක අඩු වුණා කියන්නේ හයිඩ්‍රජන් අයන් වැඩි වෙනවනේ. එතකොට මේ රියැක්ෂන් එක රයිට් සයිඩ් එකට යන එක ෆේවර් කරනවා. එතකොට ඇමෝනියම් අයන් හැදෙන එක වැඩි වෙනවා. මේ එකින් ඒ වගේම මේ ඇමෝනියම් අයන් ඇමෝනියා වගේ ඉන්ටෙස්ටයින් එකෙන් ඇබ්සෝබ් කරන්න බෑ කෙලින්ම. ඒකින්ද ඇමෝනියම් අයන් විදිහට ඇමෝනියා ෆීසිස් එක රිමූව් වෙනවා. ඊට පස්සේ බලමු ක්‍රියේටිනින් ගැන. ක්‍රියේටිනින් ගත්තම මේක නයිට්‍රොජනස් ඕර්ගනික් ඇසිඩ් එකක්. සින්තසයිසින් කිඩ්නි, liver and pancreas. හදන්නේ කිඩ්නි එකේ, liver එකේ, pancreas එකේ. Transport to other organs such as muscles and brain. Then phosphorylated to creatine phosphate. muscles and brain වලදී තමයි ඒක ෆොස්ෆොරයිලේට් කරලා ඒ කියන්නේ ෆොස්ෆේට් එක සම්බන්ධ කරලා ක්‍රියේටින් ෆොස්ෆේට් බවට පත් කරනවා. ක්‍රියේටින් ෆොස්ෆේට් බවට පත් වෙන ප්‍රතික්‍රියාවේ උත්ප්‍රේරණය කරන්නේ ක්‍රියේටින් කයිනේස් කියන එන්සයිම් එක නැත්නම් CK කියලා කියනවා. ඒකෙදි ATP එකක් වැය වෙනවා. Rapidly mobilize reverse direction. Provide the small high energy phosphates used to maintain intracellular ATP level during first few minutes of muscle contraction. මේකේ වැදගත්කම තමයි කියන්නේ ශක්තිය වැඩිපුර අවශ්‍ය නැති වෙලාවට ක්‍රියේටින් වලින් ක්‍රියේටින් ෆොස්ෆේට් හදා ගන්නවා මසල් වල වගේ. ඒකට මසල් වල ඇක්ෂන් එක වැඩි වෙනකොට ATP වැඩිපුර වෙනකොට එකපාර ලොකු ප්‍රමාණයක් muscle contraction වගේ අවස්ථාවලදී first few minutes වලදී intracellular ATP level එක maintain කරන්නේ මේ creatine phosphate rapidly reversibly creatine බවට පත් වෙලා ATP release වෙනවා. ඒකෙන් තමයි maintain කරන්නේ. ඊට පස්සේ creatine හැදෙන විදිය බැලුවොත් ඇමිනෝ ඇසිඩ් දෙකක් එකතු වෙලා හැදෙන්න පටන් ගන්නෙ. ආර්ජිනින් ග්ලයිසින් එකතු වෙලා ගුවැනිඩෝ ඇසිටේට් හැදෙනවා. ඊට පස්සේ ඒක ක්‍රියේටින් බවට පත් වෙනවා. ක්‍රියේටින් ෆොස්ෆේට් බවට පත් කරන්න පුළුවන්. කෙලින්ම රොඩ ප්‍රතික්‍රියාවෙන් නැත්නම් ක්‍රියේටින් කෙලින්ම H2O එකක් අයින් කරලා ක්‍රියේටිනින් හදන්නත් පුළුවන්. නැත්නම් ක්‍රියේටින් ෆොස්ෆේට් වලින් ක්‍රියේටිනින් හදන්නත් පුළුවන්. ස්පොන්ටේනියස් රියැක්ෂන් එක තමයි ක්‍රියේටින් ෆොස්ෆේට් වලින් ක්‍රියේටිනින් හදන එක. ඊට පස්සේ මේ තියෙන important points creatine ගැන තියෙන important points MCQ වලට වැදගත් වෙනවා.
release into body fluid in constant rate. creatinine ගැන කතා කරන්නේ. creatinine release කරන body fluid වලට constant rate එකකින් excreted in urine. endogenous creatinine production and muscle mass varies with age and sex. Excretion of creatinine by any healthy individual relatively constant. Creatinine is found in stable plasma concentration. කිඩ්නි එකේදී ගත්තාම creatinine freely filter වෙනවා glomerulus එකෙන්. ඒ වගේම tubule එකේදී absorb කරගන්නේ නැහැ. Creatinine clearance is used to estimate the GFR. GFR එක estimate කරන්න creatinine clearance එක ප්‍රයෝග කරගන්න පුළුවන්. The biochemical importance of estimating serum creatinine. estimation of creatinine වල අපේ biochemical importance එක මොකක්ද කියලා බලමු. BUN test measures of amount of nitrogen in the blood in the form of urea and a first line test of renal function. අපි BUN test එකක් කරනවා කියලා කරනවා. ඒ කියන්නේ blood urea nitrogen test. ඒකෙදී අපිට බලන්න පුළුවන් amount of nitrogen in the blood in the form of urea. urea විදියට ammonia blood වල කොච්චර තියෙනවද? urea විදියට nitrogen blood වල කොච්චර තියෙනවද කියලා බලන එක තමයි BUN test එකෙන් කරන්නේ. දැන් renal function එක බලනකොට first test එක ඒක තමයි. හැබැයි ඒක dependent නැහැ diet එක මත. An elevated BUN in the setting of relatively normal creatinine may reflect a physiological response to a relative decrease of blood flow to the kidney, seen heart failure or dehydration, without indicating any true injury to the kidney. BUN elevated වෙලා තිබ්බොත් ඒක සාමාන්‍ය physiological response එකක් වෙන්නත් පුළුවන් kidney එකේ blood flow එක අඩු වෙච්ච එකට. ඒ වුණාට මේකෙන් හරියටම කිඩ්නි එකට ඉන්ජරි එකක් වෙලා කියලා පෙන්වන්නේ නැහැ. මේක BUN high වෙන්න පුළුවන් heart failure හරි dehydration වගේ අවස්ථාවල. ඒ වගේම isolated increased BUN reflect excessive formation of urea without any damage to the kidney. දැන් BUN විතරක් වැඩි වෙලා තියෙනවා නම් ඒකෙන් අපිට කියන්න පුළුවන් excessive urea production එකක් තියෙනවා. excessive urea ප්‍රමාණයක් තියෙන blood වල. හැබැයි without damaging to the kidney. A low BUN has little significance, but it is cause include liver problems, malnutrition, overhydration. low BUN එකෙන් එච්චර වැදගත්කමක් නැහැ. උනාට ඒක වෙන්න පුළුවන් අවස්ථා ගත්තම liver cases වලදී malnutrition, overhydration වගේ අවස්ථාවල. In contrast to BUN, serum creatinine level is less affect any high protein diet and catabolic state. serum creatinine ගත්තම affect එක අඩුයි high protein diet එකකදී හරි catabolic state එකකදී වගේ serum creatinine level එක වෙනස් වෙන ප්‍රමාණය අඩුයි BUN වලට සාපේක්ෂව. But increase in blood creatinine level is observed only in marked damage to nephrons, so the suitable for detecting early stages of kidney damage. Not suitable for detecting early stages of kidney damage. මේකෙදි blood creatinine level එක වැඩි වෙන්නේ සාමාන්‍යයෙන් මේ nephrons වලට සැලකියුතු damage එකක් වුණාට පස්සේ. ඒක හින්දා kidney damage එකේ මුල් අවස්ථාවේදී හඳුනා ගන්න blood creatinine level එක සුදුසු නැහැ. late තමයි present වෙන්නේ ඒක. Creatinine clearance and BUN ratio are better estimation than of serum creatinine. ඒක හින්දා BUN එකත් තනිව isolate ගන්න නැතුව creatinine clearance එකත් වෙනම ගන්න නැතුව අපි මේ දෙක together ගන්නවා ratio එකක් විදියට. creatinine clearance and BUN ratio a better estimation than of serum. ඊළඟට අපි බලමු biosynthesis of proteins.
biosynthesis of proteins. protein අලුතෙන් ඇඟේ හදනකොට අවශ්‍ය වෙන compounds තියෙනවා DNA, mRNA, tRNA, energy ඕනි ATP හරි GTP හරි, amino acid and ribosomes ඕනි, protein factors ඕනි වෙනවා initiation, elongation and termination වලට. site එක තමයි protein synthesis එක වෙන්නේ all ribosomes on or near the RER of the cell. මුලින්ම DNA වලින් transcription එක සිද්ධ වෙලා mRNA එකක් හැදෙනවා. mRNA එක translation එක process එකට ලක් වෙලා protein හදනවා. translation එකේ කොටස් කීපයක් තියෙනවා activation of amino acid, initiation, elongation, termination. මේ translation process එක ගැන අපි ලොකුවට දැනගන්න ඕනේ නැහැ. transcription එක ගැන දැනගන්න ඕන. Role of DNA. DNA carries the information for the synthesis of specific proteins. DNA වලින් තොරතුරු ගෙනියනවා මේ specific protein හදන්න වෙන අවශ්‍ය genes අඩංගු වෙලා. දැන් information contain DNA section එකට අපි තමයි කියන්නේ gene එකක් කියලා. එතකොට ඒ genes වලින් specific protein හදන එකේ කේතයක් තියෙනවා DNA එකේ. Only one strand activate at any given time. ඕනිම වෙලාවක activate වෙන්නේ එක DNA strand එකයි activate වෙන්නේ. ඒකට අපි කියන activate වෙන එකට template strand එක කියලා T කියලා සංකේතවත් කරනවා. ඊට පස්සේ අනිත් එක complementary strand. ඒකට coding strand කියලා කියනවා. C වලින් සංකේතවත් කරනවා. මම නිරූපණය කරලා තියෙන එක T template strand, C coding strand. ඊට පස්සේ transcription එක අපි බලමු. transcription එක complementary mRNA is formed by DNA for carry the information of protein synthesis. complementary mRNA එකක් හදනවා DNA එකෙන් protein synthesis එකට අදාළ තොරතුරු ගෙනියන්න. ඊට පස්සේ ඒකට enzyme එක දායක වෙන්නේ DNA dependent RNA polymerase enzyme එක. ඒක bind වෙනවා template DNA strand එකට. ඊට පස්සේ attach to promoter sequence. promoter segment එකට attach වෙනවා. ඊට පස්සේ catalyze කරනවා phosphodiester bonds using ATP, GTP, UTP and CTP. මේකේ 3' to 5' end එකේ DNA එක තියෙනවා. sequence එක protein synthesis එකට අදාළ කේතේ පිටපත් කරනවා mRNA එකට. ඒකට කියනවා transcription එක කියලා. ඒක template strand එකකින් තමයි පිටපත් කරලා දෙන්නේ mRNA එකට. ඊට පස්සේ අපි mRNA තියෙනවා. ඊට පස්සේ මෙතන tRNA තියෙනවා. ඒවා ප්‍රධාන වශයෙන් කාර්යයන් දැනගත්තම ඇති. ලොකු විස්තරයක් අවශ්‍ය නැහැ. ඊට පස්සේ යනවා අපි genetic code වලට. genetic code එක. genetic code එක ගත්තම 64 codons possible. වෙන්න පුළුවන් codons 64ක් තියෙනවා. okay. UAA, UGA, UAG do not code the amino acid. මෙන්න මේ කේත තුන තියෙන amino acid මේ code තුنين amino acid සංකේතවත් කරන්නේ නැත්නම් නිරූපණය කරන්නේ. ඒවට කියනවා termination නැත්නම් nonsense codons කියලා. ඒ වගේම since 61 codons code for 20 amino acids, so more than one codon for single amino acid. codon 61කින් amino acid 20යි නිරූපණය කරන්නේ. ඒකින්ද එක amino acid එකක් නිරූපණය කරන්න codon එකකට වඩා කීපයක් තියෙනවා. ඒකට කියනවා degeneracy කියලා. ඊට පස්සේ unambiguous කියන්නේ මොකද්ද බලමු. ඒකෙදි කියන්නේ single codon එකක් always stand for a specific amino acid. single codon එකකින් හැමතිස්සෙම නිරූපණය කරන්නේ specific එක amino acid එකක් විතරයි.
දැන් මෙතන AUG ගත්තම only කියන්නේ නිරූපණය කරන්නේ මෙතියොනින් විතරයි. අද ඇමිනෝ ඇසිඩ් එකක් නිරූපණය කරන්නේ. ඒකට අපි කියනවා unambiguous කියලා. synonymous කියන්නේ different codon specify the same amino acid. අර එක කෝඩ් එකකින් ඇමිනෝ ඇසිඩ් එකයි නිරූපණය වුණාට ඇමිනෝ ඇසිඩ් එකක් නිරූපණය වෙන්න කෝඩොන් කීපයක් තියෙන්න පුළුවන්. ඒක තමයි සිනොනිමස් කියන්නේ. එකම ඇමිනෝ ඇසිඩ් එක නිරූපණය කරන්න කෝඩොන් කීපයක් තියෙනවා. දැන් වේලින් ගත්තම ඒක නිරූපණය කරන්න GUU, GUC, GUA, GUG කියන කෝඩොන්ස් හතරම පාවිච්චි වෙනවා. ඒ වගේම ජෙනටික් කෝඩ් එක ගත්තම ඒක non overlapping. තව එකක් මෙතන දීලා නැහැ තමයි universal. ඔය ජෙනටික් කෝඩ් එකේ characteristic හවුවම ඉස්සර කියනෝනේ universal. ඒ වගේම non overlapping. non overlapping. ඒ වගේම අනිත් අක්ෂර ගත්තම degeneracy, unambiguous, synonymous. Important points. Termination codons UAA, UGA, UAG. Only one codon tryptophan නිරූපණය කරන්න තියෙන්නේ UGG කියන එක කෝඩෝන් එක විතරයි. මෙතියොනින් නිරූපණය කරන්න තියෙන්නේ AUG කියන කෝඩෝන් එක විතරයි. ඒක පොඩ්ඩක් අනිත් ඒවාට වඩා වෙනස්. එක ඇමිනෝ ඇසිඩ් එක නිරූපණය කරන්නේ එක කෝඩෝන් එක ගන්න තියෙන්නේ ඒ දෙකට විතරයි. ඒ ඇමිනෝ ඇසිඩ් එකට විතරයි. ඊට පස්සේ other amino acids have more than one codon. අර ඉස්සර කියපු synonymous. translation process එක ලාවට කියව ගන්න. ඒකෙන් ලොකුවට අහන්න විස්තර. ඊට පස්සේ MCQ වලට දැනගන්න ඕන inhibitors of protein biosynthesis. ඒකේ antibiotics තියෙනවා, plant proteins, toxins තියෙනවා. එසේ වලටත් සමහර විට අහන්න පුළුවන්. antibiotic inhibitors ගත්තම මේවා ඒවා action ටිකත් එක්ක මතක තියාගන්න. ඊට පස්සේ inhibitors ගත්තම මෙතන ගත්තම diphtheria toxin එක ගැන තියෙනවා. මේකත් එසේකට කලින් අහලා තියෙනවා, අහන්නත් පුළුවන්. ආපහු diphtheria toxin එක ගැන. මේකත් බලලා ලියලා පුරුදු වෙන්න එසේක. ඊට පස්සේ අපි කතා කරමු පොඩ්ඩක් mutations ගැන. mutation එකක් කියන්නේ මොකද්ද? nucleotide sequence තියෙනවනේ gene එකක. ඒවා change එකක් වෙන්න පුළුවන්. මොකක් හරි හේතුවක් නිසා, සමහර විට විකිරණ හරි මොනවා හරි භෞතික සාධක හරි රසායනික දෙයක් හරි වෙන්න පුළුවන්. ඒකෙදි mutation වෙන්න පුළුවන් single base එකක් හරි නැත්නම් bases කිහිපයක හරි. දැන් genes වල bases තියෙනවනේ ගොඩක්. ඒකේ එක base එකක් හරි bases කිහිපයක් හරි involve වෙන්න පුළුවන් mutation එකට. single base change called point mutation. එක base එකක නම් change එක වෙලා තියෙන්නේ. ඒකට කියනවා, ඒවට අපි කියනවා point mutations කියලා. mutations අපි වර්ග කරන්න පුළුවන් replacement of one nucleotide by other nucleotide. ඒකට තමයි අපි කියව point mutations. අනිත් එක premature termination. තුන්වෙනි එක deletion or insertion. point mutation ගත්තම ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. silent mutations කියලා වර්ගයක් තියෙනවා, missense mutation කියලා තියෙනවා. missense mutation වල types තුනක් තියෙනවා. acceptable mutations, partially acceptable mutations and unacceptable mutations කියලා. Point mutation can occur due to replacement of one
one base from another base. Transition. Purine replace වෙන්න පුළුවන් purine එකක් එක්කම නැත්නම් pyrimidine එකක් pyrimidine එකක් එක්කම replace වෙන්න පුළුවන්. නැත්නම් purine pyrimidine එකක් එක්ක හරි pyrimidine purine එකක් එක්ක හරි replace වෙන්න පුළුවන්. Point mutations ගැන කතා කරමු ඉස්සෙල්ලා. ඒකෙදි silent mutations. No detectable effect. Because of degeneracy of genetic code, most occur in third nucleotide. Then genetic codon එකේ nucleotide තුනක් තියෙනවනේ. ඒ තුනෙන් ගොඩක් වෙලාවට තුන්වෙනි nucleotide එකේ තමයි මේකේ mutation එක එන්නේ. මේක not detectable effect එකක් එන්නේ නැත්තේ genetic code එකේ degeneracy එක හින්දා. degeneracy කියන්නේ මොකද්ද? keep එකකින් amino acid එක නිරූපණය වෙනවා. ඊට පස්සේ අපි ගන්නවා missense mutations. Different amino acid is incorporated at the corresponding site in protein molecule. Different amino acid is incorporated at the corresponding site in protein molecule. Again, protein synthesis එකේදී වෙනකොට දැන් ස්පෙල් translation එකේදී වෙනස් amino acid එකක් incorporate වෙනවා peptide chain එකට. protein එක එතකොට ටිකක් වෙනස් වෙනවා. missense mutations කියනවා. acceptable mutations ඒකේ පළවෙනි part එකේ acceptable mutation. formation similar properties contain protein. Perform the normal functions, so will be acceptable. Can see in hemoglobin. Third base in codon is altered. Codon එකේ third base එක තමයි alter වෙලා තියෙන්නේ. Arginine instead of lysine. Lysine එනකොට arginine replace වෙන්න පුළුවන්. ඊට පස්සේ partially acceptable mutations ගත්තම second base එක තමයි codon එකේ වෙනස් වෙන්නේ. Presented protein is partially acceptable. Can seen in hemoglobin වල sickle cell anemia. Sickle cell hemoglobin වල දකිනවා. Valine instead of glutamine. Valine instead of glutamine. Glutamine එනකොට valine replace වෙනවා. partially acceptable mutation එකේදී function එක partially normal, partially impaired. Unacceptable mutation කියන්නේ first base in codon is changed. histidine changed by tyrosine. ඊට පස්සේ අපි බලමු premature termination of protein synthesis. A codon which normally codes for an amino acid may change to nonsense codon. කියන්නේ normally codon එකකින් amino acid එකක් නිරූපණය වෙනවනේ. එහෙම වෙන්න තිබ්බේ codon එකකට nonsense codon එකක් එනවා. එතකොට nonsense codon වලින් amino acid නිරූපණය කරන්නේ termination එකක් නෙවෙයි, termination code නේ. එතකොට pre-match අවශ්‍ය ප්‍රමාණයට peptide එක හැදෙන්න කලින් protein synthesis එක නවතිනවා. ඒකට කියනවා premature termination කියලා. Also terminator codon can be mutated which code for amino acids, so resulting no longer peptide chain. ඒ වගේම දැන් peptide chain එකේ අදාළ තැනක termination code එකක් තිබ්බොත් ඒක replace වුණොත් වෙන amino acid එකක් නිරූපණය කරන codon එකකින් protein synthesis එක දිගටම වෙන්න පුළුවන්. එතකොට peptide chain එකේ දිග තව වැඩි වෙනවා. එතකොට longer polypeptide chain එකක් හැදෙන්න පුළුවන්. ඊට පස්සේ mutation due to deletion or insertion of nucleotides. මේවට frame shift mutations කියලා කියනවා. මේකෙදි වෙන්නේ a deletion or insertion of nucleotide to a gene would result in altered reading frame in the RNA. දැන් උදාහරණයක් විදිහට මේක ගත්තම මේකේ තියෙනවා codons. මේ codons වල මෙතන uridine base එක
remove වුණොත් deletion එකක් වුණොත් මේ පහත තියෙන විදිහට තමයි ඒ කෝඩෝන්ස් හඳුනගන්නේ. එතකොට අනුපිළිවෙල සම්පූර්ණයෙන් වෙනස් වෙලා මෙතන C3යි ඊපස්සේ CUU එකට එනවා. එතකොට මෙතන GCA. එතකොට සම්පූර්ණයෙන් කෝඩෝන් අනුපිළිවෙල වෙනස් වෙනවා. එතකොට ඒව නිරූපණය කරන ඇමිනෝ ඇසිඩ් සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. මේකට කියනවා මේ වෙනස් වෙච්ච ෆ්‍රේම් එකට garble sequence එකක් කියලා. Some cases more than one nucleotide can get deleted. සමහර nucleotide කීපයක්ම මෙහෙම delete වෙන්න පුළුවන්. එතකොට ලොකු වෙනසක් තියෙනවා සාමාන්‍ය codon එකයි normal එකයි mutated frame shift mutation එක වෙච්ච codon nucleotide අනුපිළිවෙල අතර. As a consequence of a deletion of nucleotides, altered reading frame of mRNA එකේ reading frame එක වෙනස් වෙනවා. garble amino acid sequence in the protein synthesis. garble amino acid sequence එකක් කියන්නේ ගොඩක් වෙනස් වෙනවා. නිරූපණය කරන amino acid වෙනස් වෙනවා. codon වෙනස් වෙනකොට ඒක තමයි කියන්නේ. Appearance of a nonsense codon and premature termination. Termination codon appear වෙලා amino acid එක නිරූපණය නොකරන හින්දා premature termination එකක් වෙන්න පුළුවන්. Synthesis of non-functional amino acid sequence for protein. Protein amino acid අනුපිළිවෙල sequence එක වෙනස් වෙන හින්දා non-functional protein එකක් හැදෙන්න පුළුවන්. මේකේ frame shift mutation එක. protein synthesis එක ගැන එච්චර තමයි තියෙන්නේ.